හැමෝම සාදරයෙන් පිළිගන්නවා UHub YouTube channel එකට. එතකොට අද වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රත්‍යස්ථතාව කියන එකකේ සම්බන්ධයෙන්. එතකොට කලින් වීඩියෝ වලදී කතා කරා චාලක රසායනය සහ ඒ වගේම කාබෝහයිඩ්‍රේට් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කතා කරා. ඉතින් ඔයා මේ වීඩියෝ බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මම පහළ description එකේ වීඩියෝ වල link දාලා තියන්නම්. ඒ වීඩියෝත් බලන්න. ඒ වගේම තාමත් UHub YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙම වුණොත් මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට notification එකක් විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව පාඩමට යමු. එතකොට අද කතා කරන්නේ ප්‍රත්‍යස්ථතාව සම්බන්ධයෙන්. 13 වන ශ්‍රේණියේ ප්‍රත්‍යස්ථතාව ඒකකයේ සම්පූර්ණයෙන්ම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකේ. එතකොට ප්‍රත්‍යස්ථතාවට අදාළ ගැටලු කිහිපයකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් වෙනම වීඩියෝ එකකින්. එතකොට මුලින් අපි බලමු මේ ප්‍රත්‍යස්ථතාව කියන්නේ මොකක්ද කියලා. ප්‍රත්‍යස්ථතාව අපි දන්නවා ඕනෑම වස්තුවකට ඕනෑම ද්‍රව්‍යයකට බාහිරින් බලයක් යෙදුවොත් එහෙම ඒ ද්‍රව්‍යය තමන්ගේ හැඩය වෙනස් කර ගන්නවා. ඒක ඕනෑම ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඝන ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, ද්‍රව ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වායුවක් වෙන්න පුළුවන්. අපි දන්නවා පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා ඝන, ද්‍රව සහ වායු කියලා. ඒකත් මේ ඕනෑම අවස්ථාවකට අපි බාහිරින් බලයක් යෙදුවොත් මේ ද්‍රව්‍යය තමන්ගේ හැඩය වෙනස් කර ගන්නවා. සමහර විට මේ හැඩය වෙනස් කර ගන්න ප්‍රමාණය අපිට පෙනෙන්න පුළුවන්, එහෙම නැත්නම් නොපෙනෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි යකඩ කැල්ලක් අරගෙන ඒකට නිව්ටන් 5ක විතර පොඩි බලයක් යෙදුවා කියලා අපිට මේ හැඩය වෙනස් වෙන ප්‍රමාණය ඇහැට බලා ගන්න බෑ. එහෙම වුණාට හැඩය වෙනස් වෙනවා. එතකොට මම උදාහරණ කිහිපයක් අරන් බලන්නම්. මෙන්න මේ විදිහට සර්පිල දුන්නකට F කියලා බලයක් යෙදුවොත් එහෙම මේ දුන්න තමන්ගේ හැඩය වෙනස් කර ගන්නවා. මෙන්න මේ විදිහට දිග වැඩි වෙනවා. ඒ වගේම තමයි රබර් පටියක් අරගෙන මේ රබර් පටියකට බලයක් යෙදුවත් රබර් පටිය තමන්ගේ දිග වෙනස් කර ගන්නවා. ඒ වගේම තවත් උදාහරණයක් ගත්තොත් වාතයේ පුරවපු මෙන්න මේ විදිහේ බැලුනයක් අරගෙන මේ බැලුනට මෙන්න මේ විදිහට F කියලා බලයක් යෙදුවොත් එහෙම මේ බැලුනේ හැඩය වෙනස් වෙනවා මෙන්න මේ විදිහට බලය යෙදු දිශාවට විරුද්ධ දිශාවට. ඒ වගේම තමයි මැටි ගුලියක් අරගෙන මේ මැටි ගුලියට එහෙම F කියලා බලයක් යෙදුවොත් එහෙම මේ මැටි ගුලියෙත් තමන්ගේ හැඩය වෙනස් කර ගන්නවා මෙන්න මේ විදිහට බලය යෙදු දිශාවට විරුද්ධ දිශාවට. ඒ වගේම තමයි තව උදාහරණයක් මම සලකන්න. මේ විදිහට වීදුරු කැබල්ලක් අරගෙන දෙපැත්තින් මේ විදිහට සවි කරලා ඉවරලා ඊට පස්සේ මේ පැත්තින් මෙහෙම විශාල බලයක් යෙදුවොත් එහෙම මේ වීදුරු තහඩුව මේ විදිහට කැඩිලා යනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ එක් එක් වෙනස් ද්‍රව්‍ය මම වාතය සලකවුවා, ඒ වගේම දුන්නස් සලකවුවා සහ මෙට් ගුලිය සලකවුවා. මේ වෙනස් ද්‍රව්‍ය තමන්ගේ හැඩය වෙනස් කරගන්න ආකාරය වෙනස්. දුන්න මෙතනදී දිග වැඩි කර ගන්නවා, රබර් පටියක් දිග වැඩි කර ගන්නවා. ඒ වගේම මෙතන මේ බැලුණය තමන්ගේ හැඩය මේ විදිහට වෙනස් කර ගන්නවා. එතකොට මම මේ දුන්න සලකවුවොත් එහෙම මේ දුන්නට මම F කියලා බලයක් යෙදුවනේ. F කියලා බලයක් යෙදුවට පස්සේ දුන්නේ දිග වැඩි වුණා. ඊට පස්සේ මම මේ F කියන බලය ඉවත් කරොත් එහෙම දුන්න මොකද වෙන්නේ? දුන්න ආපහු මේ තිබ්බු තත්ත්වයටපත් වෙනවා. එතකොට රබර් පටියත් එහෙමයි. රබර් පටියෙත් මම F කියලා බලයක් යෙදුවට පස්සේ දිග වැඩි කරගත්තා. ඊට පස්සේ මේ F බලය ඉවත් කරොත් රබර් පටිය මුල් තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මේ බැලුනෙත් එහෙමයි. බැලුනේ මේ F බලය වෙනස් කරොත් එහෙම ආයේ මේ තිබ්බු තත්ත්වයටපත් වෙනවා. හැබැයි මේ මෙතන තියෙන මේ මැටි ගුලිය සලකවුවොත් එහෙම මැටි ගුලිය මේ F බලය ඉවත් කරා කියලා ආයේ තිබ්බු තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වීදුරු තාඩුවත් F බලය ආයේ ඉවත් කරා කියලා මේ කැඩිච්ච එකයි හැදෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට F බලය අපි යොදන බලය බාහිර බලය ඉවත් කරාට පස්සේ ආපහු තිබ්බු තත්ත්වයටපත් වෙන ද්‍රව්‍ය තියෙනවනේ. අන්නේ තිබ්බු තත්ත්වයට නැවතපත් වෙන ද්‍රව්‍යයට අපි කියනවා ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය කියලා. ඒකට ප්‍රත්‍යස්ථ ගුණය කියලා කියන්නේ අපි බලයක් යදුවට පස්සේ හැඩය වෙනස් වෙනවා. දිග නම් දිග ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම මෙතන හැඩය වෙනස් වෙනවා. හැඩය වෙනස් වුණාට අපි බලය ඉවත් කරාට පස්සේ නැවත තිබ්බු තත්ත්වයටපත් වෙන
වණන් ඒක ප්‍රත්‍යස්ත ගුණය කියලා කියනවා. ඒකට ප්‍රත්‍යස්ත ගුණය පෙන්වන මේ වගේ ද්‍රව්‍ය මේ රබර් පටිය මේ දුන්න ඒ වගේම මේ බැලුනේ වගේ ද්‍රව්‍ය අපි කියනවා ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියලා. ඒ වගේම එහෙම මෙන්න මේ මැටි ගුලිය වගේ මැටි ගුලිය ප්‍රත්‍යස්ත ගුණ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අයිති බුදත්වයටපත් වෙන්නේ නැහැ. ඒ වගේ ද්‍රව්‍යයට අපි කියනවා අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියලා. එතකොට අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්නේ ප්‍රත්‍යස්තතා වේදී අධ්‍යයනය කරන්නේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ මේ හැඩය විචලනය වෙන ආකාරය සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධ ගණනය කිරීම. එතකොට මේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වල හැඩය වෙනස් වෙන එකට අපි කියනවා විරූපණය වෙනවා කියලා. එතකොට මේ හැඩය වෙනස් වෙන එක එහෙම නැත්නම් විරූපණය වෙන එක ආකාර තුනකට වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සමහර විට දිග වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෘෂ්ඨික ශේෂ්ඨඵලය, ඒ කියන්නේ වර්ගඵලය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිමාවත් වෙනස් වෙන්න පුළුවන් මේ බාහිර බලය නිසා. මම මෙහෙම බැලුවොත් එහෙම දැන් මේ රබර් පටියකට මේ අතට F කියලා බලයක් දුන්නොත් එහෙම රබර් පටියේ දිග තමයි මෙතනදී වෙනස් වෙන්නේ. දිග මෙහෙම දිග වැඩි වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහේ සමචතුරස්‍රාකාර රබර් පටියක් කියලා හිතන්න. ඒ රබර් පටියේ මේ හැම පැත්තෙම F කියලා බලය දෙනවා. බලයක් දෙන. එතකොට මේ හතර පැත්තටම මේ රබර් පටිය ඇදෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ රබර් පටියේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය මේ විදිහට වැඩි වෙලා තියෙනවා. එතකොට දිග වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ගඵලය පෘෂ්ඨික ශේෂ්ඨඵලය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ස්පොන්ජ් කැල්ල මේ විදිහ මේ ගණකයක් හැඩයට තියෙන ස්පොන්ජ් කැල්ලකට අපි මේ හැම පැත්තකටම F කියලා බලය දුන්නොත් එහෙම ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ස්පොන්ජ් කැල්ලේ පරිමාව වෙනස් වෙලා තියෙනවා. එතකොට අපිට වෙනස් වීම ආකාර ප්‍රධාන වශයෙන් තුනක් බලා ගන්න පුළුවන්. දිග වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වෙනස් වෙන්න පුළුවන්. සහ මේ විදිහට පරිමාව වෙනස් වෙන්න පුළුවන්. අපි බාහිර බලයක් යෙදුවොත් මේ වගේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයකට. හරි අපි ඊළඟට බලමු මේ පාඩමේදී ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව කියන්නේ මොකක්ද කියලා අපි අඳුනගමු. එතකොට ප්‍රත්‍යාබලය කියලා කියන්නේ සරලවම කියනවා නම් මොකක් හරි ද්‍රව්‍යයක ඒකක හරස්කඩ වර්ගඵලයක් මත ක්‍රියා කරන ලම්බක බලයට තමයි ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. ඒකක හරස්කඩ වර්ගඵලයක් මත ක්‍රියා කරන ලම්බක බලයට තමයි ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. මම උදාහරණයක් මේ විදිහට ගත්තොත් එහෙම මේ විදිහට ඒකාකාර දණ්ඩක් ගන්නවා. මේ ඒකාකාර දණ්ඩේ හරස්කඩ වර්ගඵලයේ හරස්කඩ වර්ගඵලයේ එතකොට මේ හරස්කඩ වර්ගඵලයේ මත මේ හරස්කඩ වර්ගඵලයට ලම්බක ක්‍රියාත්මක වෙනවා F කියලා බලය. ඒතර මම කිව්වේ ප්‍රත්‍යාබලය කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලයක් මත ක්‍රියා කරන ලම්බක බලයට. ඒකක හරස්කඩ වර්ගඵලයක් මත ක්‍රියා කරන ලම්බක බලයට තමයි ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. එතකොට අපිට ප්‍රත්‍යාබලය මේ විදිහට ප්‍රත්‍යාබලය අපි මේ විදිහට සිග්මා වලින් සංකේතවත් කරනවා. ප්‍රත්‍යාබලය සමානයි මේ ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයට. එතකොට බලය බෙදීම වර්ගඵලය. මේක අනිවාර්යයෙන්ම ලම්බක බලය විය යුතුයි. එතකොට ඒකට තමයි ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍යාබලය සමානයි බලය බෙදීම වර්ගඵලය. හරිනේ. එතකොට දැන් මෙහෙම මේ වගේ හරස්කර වර්ගඵලයක් මත මේ විදිහට එක දිශාවන් කිහිපයකට බල ක්‍රියාත්මක වුණොත් F1 F2 F3 කියලා අපි මෙතනදී සලකන්න ඕනේ මේ F1 F2 F3 කියන බල තුනේම සම්ප්‍රයුක්තය සලකන්න ඕනේ මෙන්න මේ හරස්කර වර්ගඵලයට ලම්බක දිශාවට. හරස්කර වර්ගඵලයට ලම්බක දිශාවට තියෙන සම්ප්‍රයුක්ත බලය තමයි අපි ගන්නෙ මේකතනදී ප්‍රත්‍යාබලය හොයන්න. එතකොට ඒ සම්ප්‍රයුක්ත බලය මේ හරස්කර වර්ගඵලයට දරන අනුපාතය තමයි ප්‍රත්‍යාබලයට සමාන වෙන්නේ. එතකොට දැන් අපි බලමු වික්‍රියාව කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ විදිහට
රබර් පටිය සලකමු. මේ රබර් පටිය සලකලා ඊට පස්සේ මේ රබර් පටියට මෙහෙම F කියලා බලයක් දුන්නාට පස්සේ මේ රබර් පටිය දිග වැඩි වෙනවා මෙන්න මේ විදිහට. රබර් පටිය දිග වැඩි වෙනවා. එතකොට අපි හිතමු රබර් පටියේ ආරම්භක දිග කැපිටල් L කියලා. ආරම්භක දිග කැපිටල් L. එතකොට මේ රබර් පටියේ ආරම්භක දිග කැපිටල් L මේ තමයි ආරම්භක දිග. ඊට පස්සේ මේ F කියලා බලයක් දුන්නාට පස්සේ මේ රබර් පටියේ දිග වැඩි වෙන x ප්‍රමාණයකින්. x ප්‍රමාණයකින් දිග වැඩි වෙනවා. හරි. එතකොට වික්‍රියාව කියලා කියන්නේ මේ වැඩි වෙන දිග ප්‍රමාණය තියෙනවනේ. මෙන්න මේ වැඩි වෙන දිග ප්‍රමාණය මේ බලයේ බාහිර බලයේ යොදපු නිසා වැඩි වුණු දිග ප්‍රමාණය මුල් දිගට ඒ ද්‍රව්‍යයේ මුල් දිගට දරන අනුපාතය තමයි වික්‍රියාව කියලා කියන්නේ. වැඩි වුණු දිග ප්‍රමාණය මුල් දිගට දරන අනුපාතය. එතකොට වැඩි වුණු දිග ප්‍රමාණය බෙදීම මුල් දිග තමයි වික්‍රියාව කියලා කියන්නේ. එතකොට අපිට වික්‍රියාවට මේ විදිහට සමීකරණ ලියන්න පුළුවන්. වික්‍රියාව සමානයි වැඩි වුණු දිග ප්‍රමාණය x බෙදීම මුල් දිග ආරම්භක දිග L. එතකොට ඕක තමයි වික්‍රියාව වෙන්නේ. සමාන අවස්ථාවේදී මේ x වෙනුවට e කියන පදේ භාවිත කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වික්‍රියාව කියන්නේ x බෙදීම L. ඒ කියන්නේ වැඩි වුණු දිග ප්‍රමාණය ආරම්භක දිග ප්‍රමාණයට දරන අනුපාතය තමයි වික්‍රියාව කියලා කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යාබල සහ වික්‍රියා ආකාර දෙකක් තියෙනවා. ආතන්‍ය ප්‍රත්‍යාබලය තියෙනවා සහ සම්පීඩන ප්‍රත්‍යාබලය කියලා ආකාර දෙකක් තියෙනවා. ඒ වගේම තමයි ඒකට අනුරූප විදිහට ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩන වික්‍රියාව කියලා ආකාර දෙකක් තියෙනවා. හරිම සරලයි. මේ ආතන්‍ය ප්‍රත්‍යාබලය කියලා කියන්නේ එන්න මේ විදිහේ රබර් පටියක් හරි මොකක් හරි ද්‍රව්‍යයක් ඇදීමකට ලක් කරලා. ඒ කියන්නේ දිග වැඩි වුණාට පස්සේ දිග වැඩි කරලා ඉවරලා වැඩි වෙන විදිහට ඇදීමකට ලක් කරලා එතකොට අදාළ ප්‍රත්‍යාබලය තමයි ආතන්‍ය ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. එතකොට මේක දිග වැඩි කරලා එතකොට අපිට මේක හරස් කර වර්ගඵලය A කියලා ගත්තොත් මේකේ ආතන්‍ය ප්‍රත්‍යාබලය සමානයි F බෙදීම A කියලා. F1 කියලා ගන්නම්කම A1 කියලා ගන්නම් F බෙදීම A. එතකොට සම්පීඩන ප්‍රත්‍යාබලය කියලා කියන්නේ මේ වගේ මම ගන්නවා හරස් කර වර්ගඵලය A2 කියලා ද්‍රව්‍යයක් දණ්ඩක්. එතකොට මේක සම්පීඩනයට ලක් කරලා. ඒ කියන්නේ දිග අඩු වෙන විදිහට සම්පීඩනයට ලක් කරනවා අපි. මෙන්න මේ විදිහට අපි හිතමු දෙපැත්තෙන් F කියලා බල දෙකක් දෙනවා කියලා. එහෙම නැත්නම් මේ පැත්ත මෙහෙම අචල පෘෂ්ඨයකට සවි කරලා ඉවල මේ පැත්තෙන් F කියලා බලයක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක දිග මේ විදිහට අඩු වෙනවා. දිග අඩු වෙනවා. F2 කියලා බලයක් දෙනවා කියමු. හරස් කර වර්ගඵලය A2. එතකොට මේ සම්පීඩනයට ලක් කරාම එන අදාළ ප්‍රත්‍යාබලය තමයි අපි කියන්නේ සම්පීඩන ප්‍රත්‍යාබලය කියලා. එතකොට සම්පීඩන ප්‍රත්‍යාබලය කියලා කියන්නේ සම්පීඩන ප්‍රත්‍යාබලය සමාන වෙනවා මෙතනදී F2 බෙදීම A2ට. සරලයි. ආතන්‍ය ප්‍රත්‍යාබලය කියලා කියන්නේ ඇදීමකට ලක් කරාම එන ප්‍රත්‍යාබලය. සම්පීඩන ප්‍රත්‍යාබලය කියලා කියන්නේ සම්පීඩනය කරලා එහෙම නැත්නම් ඒකට තද කරලා කළාම එන අදාළ ප්‍රත්‍යාබලය. එතකොට ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩන වික්‍රියාව කියන්නේත් ඒකට අනුරූප අදාළ වික්‍රියා දෙක. ඒතකොට ආතන්‍ය වික්‍රියාව කියලා කියන්නේ ඇදීමකට ලක් කරාම එන වික්‍රියාව. සම්පීඩන වික්‍රියාව කියලා කියන්නේ සම්පීඩනයට ලක් කරාම අපිට ලැබෙන වික්‍රියාවට. එතකොට මේ ප්‍රත්‍යාබලය සහ වික්‍රියාවේ ඒකක අපි සලකවුවොත් ප්‍රත්‍යාබලය කියලා කියන්නේ F බෙදීම A නේ. ප්‍රත්‍යාබලය සමාන F බෙදීම A. එතකොට ඒකක ගත්තොත් එහෙම F වල F කියන්නේ බලයනේ. F වල ඒකකයේ වෙන්නේ නිව්ටන්. හරස් කර වර්ගඵලයනේ ඒ කියන්නේ. එතකොට A වල ඒකකයේ වෙන්නේ වර්ග මීටර. එතකොට ප්‍රත්‍යාබලය ඒකකය අපිට ලැබෙනවා මේ වර්ග මීටර කියන එක උඩට ගියාට පස්සේ නිව්ටන් වර්ග මීටරයට කියලා. එතකොට මේක පීඩන ඒකකයට සමානයි. ප්‍රත්‍යාබලය ඒකක පීඩන ඒකකයට සමානයි. ඒ වගේම තමයි වික්‍රියාව ඒකක සලකවුවොත් එහෙම වික්‍රියාව කියන්නේ වික්‍රියාව සමානයි වෙනස් වුණු දිග ප්‍රමාණය බැරිම ආරම්භක දිග.
එතකොට වෙනස් වුණු දිග ප්‍රමාණය ඒකක ගත්තොත් එහෙම ඒත් මීටර් ආරම්භක දිගේ ඒකක ගත්තත් මීටර්. එතකොට මීටර් කැපිලා යනවා. එතකොට වික්‍රියාවට ඒකකයක් නැහැ. පැහැදිලිද? ප්‍රත්‍යා බලය ඒකකේ වෙන්නේ වර්ග මීටරයට නියුටන්. වික්‍රියාවට ඒකකයක් නැහැ. ඒකක රහිත රාශියක් තමයි වික්‍රියාව කියන්නේ. එතකොට හරි. එතකොට අපි දැන් බලමු මේ ප්‍රත්‍යා බලය කොහොමද විචලනය වෙන්නේ වික්‍රියාවට එරෙහිව කියලා. වික්‍රියාවට එරෙහිව ප්‍රත්‍යා බලය විචලනය වෙන ආකාරය ප්‍රස්ථාරයකින් දැන් බලමු. එතකොට ද්‍රව්‍යයක් අරගෙන මොකක් හරි දණ්ඩ රබර් පටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යකඩ දණ්ඩක් හරි මොකද දණ්ඩක් වෙන්න පුළුවන්. ඒකට බාහිර බලයක් දීලා අපි මේ වික්‍රියාව මේ විදිහට වැඩි කරනවා. වික්‍රියාව වැඩි කරනකොට ප්‍රත්‍යා බලය කොහොමද විචලනය වෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මේ ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන්නේ. එතකොට අපි රබර් පටියක් ගමුකෝ. උදාහරණයක් විදිහට රබර් පටියක් අරගෙන මේ රබර් පටියට බාහිර බලයක් දෙනවා. රබර් පටියට බාහිර බලයක් දීලා රබර් පටියේ දිග වැඩි වෙනවා. දිග වැඩි වෙනකොට අපිට මුල් අවස්ථාවේදී බලා ගන්න පුළුවන් අපි මේ බලය යොදනකොට මේ දිග වැඩි වෙන ප්‍රමාණයට අනුරූප විදිහට තමයි ප්‍රත්‍යා බලය ගොඩ නැගෙන්නේ. දිග වැඩි වෙන්න ඊට සමානුපාතික විදිහට මේ ප්‍රත්‍යා බලයත් අනුලෝම සමානුපාතික විදිහට ඒකාකාරව වැඩි වෙනවා. යම්කිසි සීමාවක් දක්වා ඒකාකාරව මෙන්න මේ විදිහට සරල රේඛීයව ඒකාකාරව වැඩි වෙනවා. සමානුපාතිකව වැඩි වෙනවා. අංගේ සමානුපාතික වැඩි වෙන සීමාවට අපි කියනවා සමානුපාතික සීමාව කියලා. උපරිම යම්කිසි සීමාවක් දක්වා මෙන්න මේ ඒ ලක්ෂය දක්වා ඒකාකාරව සමානුපාතික වැඩි වෙනවා. ඒකට මේ ඒ ලක්ෂයට අපි කියනවා සමානුපාතික සීමාව කියලා. එයි එහෙම කියන්නේ මේ යොදන බලයට අනුරූප විදිහට දිගට වැඩි වෙන විදිහට අනුලෝම සමානුපාතික විදිහට ප්‍රත්‍යා බලය වැඩි වෙන නිසා තමයි ඒකට කියන්නේ සමානුපාතික සීමාව කියලා. එතකොට මේ සමානුපාතික සීමාවේදී අවබෝධ කරගන්න ඕනේ සමානුපාතික සීමාවේදී අපි යොදන බලය අතෑරියොත් එහෙම මේ රබර් පඩි ආයෙත් තිබ්බු තත්ත්වයටම ඒ විදිහටම මේ මාර්ගයේ දිගේම ආයෙත් තිබ්බු තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මේ B ලක්ෂය කියලා කියන්නේ ප්‍රත්‍යස්ථතා සීමාව. A ලක්ෂය කියන්නේ සමානුපාතික සීමාව. B ලක්ෂය කියන්නේ ප්‍රත්‍යස්ථතා සීමාව. මේ ප්‍රත්‍යස්ථතා සීමාව කියලා කියන්නේ ඒ සමානුපාතික සීමාවට වඩා වැඩියෙන් අපි තව බලය යොදුවොත් එහෙම දිග වැඩි වෙනවා. ඒක හරි. මේ දිග වැඩි වෙනවා. ඒ වගේම ප්‍රත්‍යා බලයත් වැඩි වෙනවා. හැබැයි මේ සමානුපාතික සීමාවේදී වගේ ඒකාකාරව නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. මොකද මේක සරල රේඛිය නෑනේ. මෙතන සරල රේඛිය නෙවෙයි ප්‍රස්ථාරය. ඒ කියන්නේ ඒකාකාරව නෙවෙයි වැඩි වෙන්නේ. හැබැයි ඒකාකාරව වැඩි වුනේ නැති වුණාට මෙන්න මේ අවස්ථාවේදී මේ A සහ B අතරතුරදී අපි බලය අතෑරියොත් යොදන බලය අතෑරියොත් ආයෙත් තිබ්බු මුල් තත්ත්වෙටම පත් වෙනවා රබර් පටිය. B දක්වා උපරිම මේ B දක්වා අපි යොදන බලය කොයිතැනදී අතෑරියත් ආයෙත් මුල් තත්ත්වෙටම පත් වෙනවා. එතකොට B ට වඩා ඉහළ ලක්ෂයකදී අපි යොදන බලය අතෑරියොත් එහෙම මේ රබර් පටිය මුල් තත්ත්වයටපත් වෙනවා. මුල් තත්ත්වයටපත් වුණාට මුල් දිගම අපිට ලැබෙන්නේ නැහැ. මුල් දිගට වඩා යම්කිසි පොඩි දිගක් වැඩියෙන් තමයි අපිට ලැබෙන්නේ. කියන්නේ මුල් තත්ත්වයටමපත් වෙන්නේ නැහැ. යම්කිසි විතතියක් අපිට බලා ගන්න පුළුවන්. ඒකේ හැඳිලා තියෙනවා. එතකොට මේ B ලක්ෂය දක්වා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ආයෙත් මුල් තත්ත්වයටපත් වෙනවා. ඒතකොට අපි B ලක්ෂයට ඒක නිසා කියනවා මේ ප්‍රත්‍යස්ථතා සීමාව. ඒතකොට අපිට යම්කිසි ද්‍රව්‍යයක ප්‍රත්‍යස්ථතා ගුණය 100% බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ B ලක්ෂය දක්වා විතරයි. B ලක්ෂයට වඩා වැඩි ලක්ෂයකදී අපිට ප්‍රත්‍යස්ථතා ගුණය 100% බලා ගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපි බලය අතෑරියට පස්සේ ආයෙ මුල් තත්ත්වයටපත් වෙන්නේ නැහැ මේ B ලක්ෂය කියන ලක්ෂයෙන් ඉහළ ලක්ෂවලදී. ඒක නිසා අපි B ලක්ෂයට කියනවා ප්‍රත්‍යස්ථතා සීමාව කියලා. ඒ ප්‍රත්‍යස්ථතා ගුණය රඳා පවතින මේ B සීමාව දක්වා විතරයි. හරිනේ. ඒතකොට A සහ B අතර ප්‍රත්‍යස්ථතා ගුණය රඳා පවතිනවා. හැබැයි A සහ B අතර මේ බලය වැඩි කරද්දී එහෙම නැත්නම් දිග වැඩි වෙද්දී දිග වැඩි වෙන විදිහට ඒකාකාරව නෙවෙයි ප්‍රත්‍යා බලය වැඩි වෙන්නේ. ඒක නිසා ඒකාකාරව වැඩි වෙන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව A ලක්ෂය දක්වා විතරයි. පැහැදිලිනේ? ඔන්න මේ මොකක් හරි මේ මම කියන දෙයක් පැහැදිලි නැත්නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට B ලක්ෂය තමයි ප්‍රත්‍යස්ථතා සීමාව. එතකොට මේ C ලක්ෂය කියන්නේ අපි අවනති ලක්ෂය කියලා කියනවා. C ලක්ෂය කියන්නේ අවනති ලක්ෂය කියනවා. එතකොට මේ B සහ C අතරදී මේ අපි යොදන බලයට අනුරූප විදිහට මේ දිග වැඩි වෙන්නේ
ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි මේ ද්‍රව්‍යයේ තියෙන සුවිකාර්ය ගුණය සහ ප්‍රත්‍යස්ථතා ගුණය කියන සාධක දෙකම බලපාලා තමයි මේ B සහ C අතර දිග වැඩි වෙන්නේ. හරිනේ. එතකොට ඒකාකාරව වැඩි වෙන්නේ නැහැ. දිග ඒකාකාරව වැඩි වෙන්නේ නැහැ සහ මේ අපි B සහ C අතරදී යම්කිසි ලක්ෂයකදී අතෑරියොත් යොදන බලය අතෑරියොත් එහෙම මේක අනිවාර්යෙන් මුල් දිග තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මුල් දිග කියන්නේ මේ O ලක්ෂයට අදාළ දිගනේ. තේරුණානේ? එතකොට O ලක්ෂයට එන්නේ නැහැ ආයි B සහ C අතරදී අතෑරියොත් ඒකට හේතුව වෙන්නේ උපරිම ප්‍රත්‍යස්ථතා සීමාව රඳා පවතින මේ B ලක්ෂය දක්වා විතරයි. එතකොට අපි B සහ C අතරදී බලය අතෑරියොත් එහෙම දුන බලය අතෑරියොත් මෙන්න මේ විදිහට මෙන්න මේ මාර්ගය වගේ ඔස්සේ ඇවිල්ලා මෙන්න O ඩෑෂ් කියන යම්කිසි ලක්ෂයකදී තමයි නතර වෙන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ O සහ O ඩෑෂ් අතර යම්කිසි දිග ප්‍රමාණයක් තියෙනවා. ඒ දිග ප්‍රමාණය මුල් තත්ත්වයටපත් වෙලා නැහැ. ඒකට හේතුව වෙන්නේ ඒක තියෙන ප්‍රත්‍යස්ථතා සීමාවට ඔබ්බේ. හරිනේ. එතකොට B සහ C අතරදී අපි කියනවා C කියන්නේ අවනති ලක්ෂය කියලා. එතකොට B සහ C අතර දිග වැඩි වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන ප්‍රත්‍යස්ථතා ගුණය යම්කිසි ප්‍රමාණයක් තව තියෙනවා. ඒ ප්‍රත්‍යස්ථතා ගුණය සහ ඊළඟ සුවිකාර්ය ගුණය. එතකොට සුවිකාර්ය ගුණය කියන්නේ මොකක්ද කියලා මම ඉදිරියේදී වැඩිදුරට පැහැදිලි කරන්න. සරලවම කිව්වොත් සුවිකාර්ය ගුණය කියලා කියන්නේ මේ ද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන අංශු තියෙනවනේ. ඒ අංශු එක මත එක ලිස්සා යෑමක් සිද්ධ වෙනවා. එක මත එක ලිස්සා ගිහිල්ලා දිග වැඩි වෙන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ඒ අදාළ ගුණය අපි කියනවා සුවිකාර්ය ගුණය කියලා සරලව. එතකොට C කියන්නේ සුවිකාර්ය ලක්ෂය. හරි. එතකොට මේ C කියන්නේ සුවිකාර්ය ලක්ෂය. එතකොට D කියලා කියන්නේ ભેදක භාරය. ભેදක භාරය කියලා කියන්නේ මේ රබර් පටිය වෙන්න පුළුවන් මේ අදාළ මොකක් හරි ද්‍රව්‍යයට දරන්න පුළුවන් උපරිම භාරය. දරන්න පුළුවන් උපරිම භාරය තමයි D කියලා කියන්නේ. එතකොට D ට වඩා අපි භාරය වැඩි කරොත් එහෙම වස්තුව කැඩිලා යනවා. එතකොට D තමයි ભેදක ලක්ෂය. එතකොට E කියලා කියන්නේ ભેදක ලක්ෂය. D කියන්නේ ભેදක භාරය, E කියන්නේ ભેදක ලක්ෂය. ඒකට හේතු වෙන්නේ D කියන්නේ මේ වස්තුවට මේ මම උදාහරණ ගත්තේ රබර් පටියට දරන්න පුළුවන් උපරිම බර තමයි. උපරිම බලය. උපරිම බලය තමයි D කියන්නේ. හැබැයි අදාළ රබර් පටිය D ට වඩා වැඩි බලයක් අපි යදුවොත් කැඩෙනවා. එතකොට කැඩෙන අවස්ථාවේදී D ට තියෙන්නේ ඒ ભેදක බලයට වඩා අඩු බලයක්. අපි ඒකට කියනවා ભેදක ලක්ෂය කියලා. එතකොට මේ D කියලා කියන්නේ ભેදක භාරය. ඒ කියන්නේ අදාළ වස්තුවට එහෙම නැත්නම් අදාළ ද්‍රව්‍යයට දරන්න පුළුවන් උපරිම භාරය තමයි D කියලා කියන්නේ. ඒ වගේම E කියලා කියන්නේ ભેදක ලක්ෂය. එතකොට මේ D කියන බලයට වඩා වැඩි බලයක් යදුවොත් අපි වස්තුව කැඩිලා යනවා. හැබැයි කැඩෙන අවස්ථාවේදී තියෙන බලය D කියන බලයට වඩා අඩුයි. ඒකට ભેදක භාරය කියන එක D කියන ભેදක භාරයට වඩා ભેදක ලක්ෂයේදී අදාළ ප්‍රත්‍යාබලය අනිවාර්යයෙන්ම අඩුයි. පැහැදිලිනේ? එතකොට මේ වික්‍රියාවට එරෙහිව අපි ප්‍රත්‍යාබලය සාකච්ඡා කරේ. ඒ වගේම තමයි දැන් මේ වික්‍රියාවට එරෙහිව ප්‍රත්‍යාබලය වගේම තමයි මේ වැඩි වෙන දිගට එරෙහිව අපි යොදන ලබන බලය ප්‍රස්ථාරගත කරත් මේ විදිහම ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. එතකොට වැඩි වෙන දිගට එරෙහිව යොදන බලය ප්‍රස්ථාරගත කරත් වික්‍රියාවට එරෙහිව ප්‍රත්‍යා බලය ප්‍රස්ථාරගත කරත් අපිට සමාන ප්‍රස්ථාරයක් තමයි බලා ගැනීම හැකියාව තියෙන්නේ. හරි. එතකොට අපි ඊළඟට කතා කරන්නේ හුක් නියමය සම්බන්ධයෙන්. හුක් නියමය එතකොට මේ හුක් නියමයෙන් කියන්නේ යම්කිසි ද්‍රව්‍යයකට අපි යොදනු ලබන බලය එහි සිදුවන විතතියට අනුලෝම සමානුපාතික වෙනවා. එහෙම නැත්නම් යොදනු ලබන බලයට එහෙම නැත්නම් යොදනු ලබන ආතතියට අනුලෝම සමානුපාතික විදිහට විතතිය වැඩි වෙනවා කියන එක තමයි සරලව මේ හුක් නියමයෙන් කියන්නේ. ඒතකොට අපි යොදනු ලබන බලය ගත්තොත් එහෙම නැත්නම් ආතතිය ගත්තොත් F කියලා ඒ ආතතියට අනුලෝම සමානුපාතික විදිහට දිග වැඩි වෙනවා E. එහෙම නැත්නම් අපිට x කියලා ගන්න පුළුවන්. මම x කියලා ගන්නම්. යොදනු ලබන බලයට අනුලෝම සමානුපාතික විදිහට විතතිය x වැඩි වෙනවා. එතකොට මේක තමයි හුක් නියමයෙන් කියන්නේ. යොදනු ලබන බලයට අනුලෝම ලෙස විතතිය වැඩි වෙනවා කියන එක තමයි හුක් නියමයෙන් කියන්නේ. එතකොට අපිට මේ සමානුපාතිකයේ ලකුණ අයින් කරන්න දාන්න පුළුවන් මේ විදිහට නියතයක් f සමානයි k x කියලා. එතකොට මේ නියතයට අපි කියන සමානුපාතිකත්වයේ නියතය කියලා. එතකොට නියතයේ ඒකක අපි සලකවුවොත් එහෙම මම නියතයේ මෙහෙම තනි කරොත් එහෙම x මේ පැත්තට එද්දි f බෙදීම x වෙනවා.
ඒතකොට නියතේ ඒකක සලකවුවොත් සමානුපාතිකත්වයේ නියතේ ඒකකයේ අපි සලකවුවොත් එimhe F කියන්නේ නිව්ටන්, x කියන්නේ දිගක්, ඒ කියන්නේ මීටර. ඒතකොට කේවල ඒකක අපිට ලැබෙනවා නිව්ටන් මීටරයට කියලා. අන්න එතකොට k කියන්නේ සමානුපාතිකත්වයේ නියමය. හුක් නියමය කියලා කියන්නේ යොදනු ලබන බලයට අනුලෝම විදිහට දිග වැඩි වෙනවා කියලා. හරිනේ. එතකොට අපිට මේ හුක් නියමය පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම තමයි අපිට මේ හුක් නියමය යොදාගෙන මේ ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව අතර සම්බන්ධයකුත් ලබා ගන්න පුළුවන්. හුක් නියමය පැහැදිලි කරන්න පුළුවන් ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව ඇසුරිනුත්. එතකොට අපිට පැහැදිලි කරන්න පුළුවන් හුක් නියමය ප්‍රත්‍යාබලයට අනුලෝමව සමානුපාතික විදිහට වික්‍රියාව වැඩි වෙනවා කියලා. එතකොට හුක් නියමය මේ විදිහට ලියන්න බැහැකි. ප්‍රත්‍යාබලයට අනුලෝම සමානුපාතිකයි වික්‍රියාව කියලා. එතකොට ප්‍රත්‍යාබලයට අනුලෝම සමානුපාතිකයි වික්‍රියාව කියලා. එතකොට මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ යොදන ලබන බලයට අනුලෝම සමානුපාතිකයි සිද්ධ වෙන විතතිය කියලා. ඊ කියලා ගත්තා. මෙතනදී පැහැදිලි කරන්නේ ප්‍රත්‍යාබලයට අනුලෝම සමානුපාතිකයි වික්‍රියාව කියලා. ඒත් හුක් නියමයම තමයි. එතකොට ප්‍රත්‍යාබලයට අනුලෝම සමානුපාතිකයි වික්‍රියාව මම මේ සමානුපාතික ලකුණ අයින් කරන්න මෙතන නියතයක් දානවා. එතකොට අපිට ලියුව හැකි ප්‍රත්‍යාබලය සමානයි නියතයක් වාරයක් මම k dash කියලා ගන්නවා වික්‍රියාව කියලා. එතකොට මේ නියතයට අපි කියනවා ප්‍රත්‍යස්ථතා මාපාංකය කියලා. නියතයට අපි කියනවා ප්‍රත්‍යස්ථතා මාපාංකය කියලා. එතකොට මේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ගත්තොත් එහෙම ප්‍රත්‍යස්ථතා මාපාංකයේ ආකාර තුනක් තියෙනවා. යම් මාපාංකය, නිකර මාපාංකය සහ දෘಢතා මාපාංකය කියලා. ප්‍රත්‍යස්ථතා මාපාංකයේ ආකාර තුනයි. යම් මාපාංකය, නිකර මාපාංකය සහ දෘঢ়තා මාපාංකය කියලා. ඒතර අපි මේ පාඩමේදී කතා කරන්නේ මේ යම් මාපාංකය සම්බන්ධයෙන් විතරයි. y යම් මාපාංකයේ y කියලා අපි සංකේතවත් කරනවා. ඒතර යම් මාපාංකය සම්බන්ධයෙන් තමයි මේ පාඩමේදී අපි අධ්‍යයනය කරන්නේ. හරි. එතකොට මේ හුක් නියමයේ ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව ඇසුරින් පැහැදිලි කරවන්න පුළුවන් කියලා කිව්වා. ඒතර මම ගන්නවා ප්‍රත්‍යාබලය. නැත්නම් ප්‍රත්‍යාබලය අපිට ගන්න හැකි ප්‍රත්‍යාබලයේ බෙදීමේ a කියලා. එතකොට ඒ බෙදීමේ a සමානුපාතික වෙනවා වික්‍රියාවට. වික්‍රියාව කියන්නේ මම ගන්නවා x බෙදීම l කියලා. ඒකක දිග්ගට සිදුවන විතතිය. හරිනේ. එතකොට ප්‍රත්‍යාබලය සමානුපාතිකයි වික්‍රියාවට. එතකොට නම් මේ සමානුපාතික ලකුණ අයින් කරන්න නියතයක් දානවා. ඒ නියතයට තමයි අපි කියන්නේ යම් මාපාංකය කියලා. එතකොට f බෙදීම a සමානයි මම මේ නියතයට දානවා y කියලා නියතයක්. y x බෙදීම l. එතකොට මේ y තමයි අපි කියන්නේ යම් මාපාංකය කියලා. y කියන්නේ යම් මාපාංකය. එතකොට මේක තමයි සමීකරණය වෙන්නේ f බෙදීම a සමානයි y x බෙදීම l. එතකොට මේ යම් මාපාංකය කියන එක ඒ ද්‍රව්‍යයන්ට වෙනස්. එතකොට රබර් වලට අදාළ යම් මාපාංකය වෙනස්. සහ යකඩ වලට අදාළ යම් මාපාංකය වෙනස්. එකිනෙකට ආවේනික. රබර් වලට යම් මාපාංකය වෙනස්, යකඩ වලට යම් මාපාංකය වෙනස්. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ප්ලාස්ටික් ගත්තොත් ප්ලාස්ටික් වලට අදාළ යම් මාපාංකය වෙනස්. ඒ වගේම ලී වලට අදාළ යම් මාපාංකය වෙනස්. එතකොට මේ යම් මාපාංකයට අදාළ ඒකක අපි ගත්තොත් එහෙම අපිට මේ යම් මාපාංකයේ මේ විදිහට තනි කරොත් එහෙම යම් මාපාංකය කියන්නේ f මේ l මෙහෙට උඩට යනවා, f l මේ x මෙහෙට එනවා, a x. හරිනේ. පැහැදිලිද? එතකොට යම් මාපාංකයේ ඒකක ගත්තොත් එහෙම මෙතන උඩ f වල ඒකක වෙන්නේ බලය නිව්ටන්, වැඩි කිරීම l වල ඒකකයේ වෙන්නේ මීටර. ඒ වගේම මෙතන හරස්කර වර්ගඵලනේ කියන්නේ. එතකොට හරස්කර වර්ගඵලයේ ඒකක වර්ග මීටර සහ දිගේ ඒකක මීටර. එතකොට මේ මීටර කැවිලා ගියාම මේ විදිහට ඒකක ලැබෙන මේ වර්ග මීටර උඩට ගියාම නිව්ටන් වර්ග මීටරයට කියලා යම් මාපාංකයේ ඒකක. එතකොට යම් මාපාංකයේ ඒකක වෙන්නේ නිව්ටන් වර්ග මීටරයට කියලා. වර්ග මීටරයට නිව්ටන්. එතකොට යම් මාපාංකයේ ඒකක සමාන වෙනවා පීඩනයේ ඒකකට. අපි දන්නවා පීඩනයේ ඒකකත් වෙන්නේ වර්ග මීටරයට නිව්ටන් කියලා. හරි. ඊළඟට අපි දැනගන්න ඕනේ මේ ඇදිලා තියෙන තන්තුවක ගබඩා වෙන ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය සම්බන්ධයෙන්.
එතකොට අපිට මේ තන්තුවක් අදින්න නම් අපි බාහිරින් බලයක් දෙන්න ඕනේ. බාහිර බලයක් දෙන්න ඕනේ. එතකොට අපිට බාහිර බලයක් දෙනවා කියලා කියන්නේ අපි තන්තුව මත බාහිරින් කාර්යයක් සිද්ධ කරන්න ඕනේ. මේ විදිහේ තන්තුවක් ගත්තොත් එහෙම තන්තුවක් රබර් පටියක් හරි තන්තුවක් හරි අරගෙන ඒ තන්තුවට අපිට බාහිරින් කාර්යයක් සිද්ධ කරනවා. බාහිරින් F කියලා බලයක් දීලා. එතකොට තන්තුව ඇදෙනවා මෙන්න මේ විදිහට යම් කිසි දුරක් x කියලා දුරක් ගමු x කියලා දුරක් ඇදෙනවා. හරිනේ. එතකොට මේ තන්තුව ආරම්භයේදී අපි තන්තුවට බලයක් දීලා නැහැ කියලා හිතමු. ආරම්භයේදී තන්තුවට බලයක් දීලා නැහැ. හරිද? අවසානයේදී අපි f කියලා බලයක් දුන්නාට පස්සේ මේ විදිහට තන්තුව ඇදුණා. ඒ කියන්නේ අපි බාහිරින් කාර්යයක් තන්තුව මත සිද්ධ කරාට පස්සේ තන්තුව මේ විදිහට ඇදුණා. ඒකට අපි බාහිරින් සිද්ධ කරපු කාර්යය දෙනවනේ. ඒකට අපි බාහිරින් ලබා දෙපු ශක්තිය දෙනවනේ. අංගේ ශක්තිය මෙන්න මේ විදිහට තන්තුවේ ප්‍රත්‍යක්ෂතාව විභව ශක්තිය විදිහට ගබඩා වෙනවා. ඒකට අපි බලමු බාහිරින් අපි කොච්චර කාර්ය ප්‍රමාණයක් සිද්ධ කරාද. ඒකට තන්තුවට ආරම්භක බලය බිඳුවයි. ආරම්භක බලය නිව්ටන් බිඳුව. අවසානයේදී අපි නිව්ටන් F කියලා නිව්ටන් බලයක් යොදවලා දෙන්නේ. එතකොට තන්තුව මෙන්න මේ x කියලා දිග ප්‍රමාණයක් වෙනස් වෙලා දෙනවා. එතකොට අපි දන්නවා කාර්ය සමානයි බලය වැඩි කිරීම ඒ බලය ක්‍රියා කරන ලක්ෂය ගමන් කරපු දුර x fx. එතකොට මෙතනදී බලය විදිහට අපිට ගන්න වෙන්නේ මධ්‍යන්න බලය. ඒ කියන්නේ තන්තුවට ආරම්භක බලය බිඳුවයි අවසාන බලය f. එතකොට මධ්‍යන්න බලය වෙන්නේ f සහ බිඳුව එකතු කරලා දෙකට බෙදපුවම තමයි අපිට මධ්‍යන්න බලය ලැබෙන්නේ. එතකොට මධ්‍යන්න බලය සමානයි බිඳුව ආරම්භක බලය සහ අවසාන බලය එකතු කරලා දෙකට බෙදනවා තමයි මධ්‍යන්න බලය. එතකොට අපිට එනවා මධ්‍යන්න බලය එනවා f බෙදීම 2යි කියලා. එතකොට අපිට w කාර්ය ලියවුව හැකි f කියන්නේ මධ්‍යන්න බලය f බෙදීම 2යි. වැඩි කිරීම අදාළ ලක්ෂයේ ගමන් කරපු දුර x. හරිනේ? x. එතකොට මෙන්න මේ අපි කරපු කාර්යය තමයි මේ තන්තුවේ ප්‍රත්‍යක්ෂතාව විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. ඒතකොට ප්‍රත්‍යක්ෂතාව විභව ශක්තිය අපිට ප්‍රකාශනය මේ විදිහටම ලියුව හැකි. ප්‍රත්‍යක්ෂතාව විභව ශක්තිය සමාන වෙනවා මෙතන භාගයයි fx. භාගයයි fx. ඒතකොට ඕක තමයි සමීකරණේ ප්‍රත්‍යක්ෂතාව විභව ශක්තිය වෙන්නේ. එතකොට අපි දන්නවා තන්තුවක f කියන්නේ kx කියලා අපි දන්නවා. අපිට මෙහෙම ලියුව හැකි ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය මෙහෙම ලියන්න පුළුවන් භාගයයි අපිට f එක නුවට ලියුව හැකි kx කියලායි අපි මුලින් ඉගෙන ගත්තානේ හුක් නියමයේදී f සමානයි kx කියලා. k කියන්නේ දුරු නියතය කියලා කිව්වා. හරි? එතකොට f කියන එකට kx කියන එක ආදේශ කරාම මෙතන ලියුව හැකි f කියන එකට kx වැඩි කිරීම x සමානයි භාගයයි kx වර්ගය. හරිනේ? එතකොට තන්තුවක ගබඩා වෙන ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය තන්තුව වෙන්න පුළුවන් දුන්නක වෙන්න පුළුවන්. ගබඩා වෙන ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය කියන්නේ භාගයයි ඒ තන්තුවේ හරි දුන්නේ හරි අදාළ නියතය ප්‍රත්‍යක්ෂතා නියතය වැඩි කිරීම x වර්ගය. x කියන්නේ සිද්ධ වෙන විතතිය. විතතිය වර්ගය තමයි. ඒකට ඒක සමානයි ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය. පැහැදිලිද? හරි අද අපි වීඩියෝ එකේදී කතා කරේ ප්‍රත්‍යක්ෂතාව සම්බන්ධයෙන් උසස් පෙළ සයන්ස් කෝ ටෙක්නොලොජි වලට අදාළ 13 ශ්‍රේණියේ ප්‍රත්‍යක්ෂතාව පාඩම සම්බන්ධයෙන් ටිකක් වේගෙන් මම සාකච්ඡා කරා. විෂය කරුණු සමහර විට සමහර කරුණු එකක් දෙකක් මිස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක අනිවාර්යෙන් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ අපි කතා කරපු තියරි කොටස් වලට අදාළව ප්‍රශ්න කිහිපයක් මම ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ඉදිරියේදී දැන් අපි කතා කරා කලින් වීඩියෝ වලදී චාලක රසායනය ඒ වගේම කාබෝහයිඩ්‍රේට් සම්බන්ධයෙන්. ඒකට මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන්මුත් අනිවාර්යෙන් ඉදිරියේදී ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ගන්න ඒ කතා කරපු විෂය කරුණු සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරි වීඩියෝ වලදී අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර පේපර් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. පහළ තියෙන subscribe button එක click කරලා ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට මම ඉදිරියේදී වීඩියෝ එකක් දාපු සැනින්ම notification එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් කලින් වීඩියෝ සම්බන්ධයෙන් හරි මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟින් තව මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු හැමෝටම සුබ දවසක්